අපගේ බලාපොරොත්තුවයි දෙවිඳුගේ රාජ්‍යයයි සෙලවෙන්නේ නෑ මහවන්නේ නෑ අපගේ බලාපොරොත්තුවයි දෙවිඳුගේ රාජ්‍යයයි प्रसन्न जीवितයක් දේව බයෙන් පිරි ජීවිතයක් දෙවිඳුන් ප්‍රසන්න ජීවිතයක් ගත කරනෙමු අපි මිහිතලයේ දෙවිඳුන් හමු වෙමු ස්වර්ගයේ සෙලවෙන්නේ නෑ පහවන්නේ නෑ අපගේ බලාපොරොත්තුවයි දෙවිඳුගේ රාජ්‍යයයි සැමරස් වෙමු අභිමුඛයේ සමිඳුන් දෙන විට වලාකුලේ අපි සැමරස් වෙමු අභිමුඛයේ එනුවන් දල්වා හැම මොහොතේ ඔබ හා හමු වෙමු දෙව් රැජිනේ සෙලවෙන්නේ නෑ පහවන්නේ නෑ අපගේ බලාපොරොත්තුවයි දෙවිඳුගේ රාජ්‍යයයි සෙලවෙන්නේ නෑ පහවන්නේ නෑ අපගේ බලාපොරොත්තුවයි දෙවිඳුගේ රාජ්‍යයයි ඔබ සැමෝටම සුබ ස්වාමීන් වහන්සේගේ දවසක් අපි එක්ව නොසිටියාට ආත්මයෙන් එක්ව සිටිනොයි කියලා අප විශ්වාස කරනවා. දැන් දේව වචනයෙන් අපේ නමස්කාර කාලයට ආරාධනයකට අපි සවන් දෙමු. ගීතාවලිය 95:1-7. එව් ස්වාමීන්ට ගායනා කරමු. අපේ ගැලවීමේ පර්වතයට ප්‍රීති ഘോഷා පවත්වමු. ස්තුති දෙමින් උන්වහන්සේ ඉදිරියට පැමිණෙමු. ගීතිකාවලින් උන්වහන්සේට ප්‍රීතිනාද පවත්වමු. මක්නිසාද ස්වාමීන් වහන්සේ මහත් දෙවි කෙනෙක්ය. සියලු දෙවිවරුන්ට වඩා මහත් රජ කෙනෙක්ය. පොළොවේ ගැඹුරු තැන් උන්වහන්සේගේ අතෙහිද කඳු ශිඛරද උන්වහන්සේගේය. මුහුද උන්වහන්සේගේය. උන්වහන්සේ එය මැවූසේක. උන්වහන්සේ ස්වකීය අත්වලින් වියලි බිම් තැනූසේක. එව් නමස්කාර කරමින් වඳිමි වැටෙමු. අපේ මැවුම්කාර ස්වාමීන් ඉදිරියේ දනගසමු. මක්නිසාද උන්වහන්සේ අපේ දෙවියන් වහන්සේ. අපි උන්වහන්සේගේ ගොදුරු බිමේ සෙනගය. උන්වහන්සේගේ අතේ බැටළුවෝය. අපි යාඥා කරමු. දයාබර දෙවි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඉදිරියෙහි නමස්කාර කිරීමට අපට එක පවුලක් හැටියට එකතු වීමට ලැබුණු මේ අවස්ථාව ගැන අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඔව් ස්වාමිනී අපි එකට ශාරීරිකව නැතුව සිටියට අපි දන්නවා ඔබ වහන්සේ අපි එක පවුලක් හැටියට සලකා අපට
එක්සිත්ව නමස්කාර කරන්නට දොර විවෘත කරනවයි කියා. අපි ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී අද අපි කියවුවා වාගේ කොච්චර ප්‍රශ්න තිබුණත් මේ ලෝකේ ඔබ වහන්සේ පාලනය කරන දෙවියන් වහන්සේ කියා. ලෝකේ මැවුම්කාරයාණන් වන ලෝකේ අධිපති වන ඔබ වහන්සේ අපේ පියානෝය අපේ එඬේරානෝය අපි ඔබ වහන්සේගේ රැළේ බැටළුවෝය. ඉතින් ස්වාමිනී අපි ස්තුතිවන්ත වෙනවා ඔබ වහන්සේට මෙසේ නමස්කාර කරන විට ඔබ වහන්සේ අප සමග සිටිනවා අපේ බය නැති කරනවා ප්‍රශ්න තිබුණත් අපට සුරක්ෂිතභාවය දෙනවා. ස්වාමිනී අප දන්නවා අප සමහරක් මේ ස්ථානයට ඇවිත් තිබෙන්නේ ඔබ වහන්සේට නමස්කාර කරන්න ඇවිත් තිබෙන්නේ අපේ සිත්වල යම් කැළඹීමක් එක්කයි. සමහර අපි කැළඹී සිටින්නේ අපි වැරදි විදිහට ක්‍රියා කරපු නිසා. අපි ඔබ වහන්සේට විරුද්ධව සමහර දේවල් කර තිබෙනවා. ගෙදර ඉන්නකොට අනවශ්‍ය විදිහට කතා කරා. නැත්නම් බොරුවක් කිව්වා. නැත්නම් අපේ සිත වැරදි අදහස් වලට යන්නට ඉඩ දුන්නා. ස්වාමිනී අපි ඔබ වහන්සේ වෙතට එන්නේ නමස්කාර කරන්නට සුදුසන් හැටියට නොවේ. අපි ඔබ වහන්සේ වෙතට එන්නේ ඔබ වහන්සේගේ කරුණාව නිසායි. එම නිසා ස්වාමිනී අපි ඔබ වහන්සේගෙන් ඉල්ලනවා අපට මුළු සිතින් අපේ පාපය ගැන දුක් වී ඔබ වහන්සේ වෙතට හැරී ඔබ වහන්සේගේ සමාව ලබා ගැනීමට සිත් විවෘත කොට ආලෝකයේ හැසිරෙන්නට අපට පුළුවන් වෙයි කියා. ඔව් ස්වාමිනී අපට සමාව දෙන්න. අපි දැන් ටික මොහොතක් නිශ්ශබ්දව අපේ පව් ගැන හිතනකොට ස්වාමිනී අපේ පාපෝච්චාරණය ඔබ වහන්සේ පිළිගනී කියා අප ඉල්ලා සිටිමු. අපි නිශ්චලව මොහොතක් සිටිමු. ස්වාමිනී අපි ස්තුතිවන්ත වෙනවා ඔබ වහන්සේගේ වචනේ ඔබ වහන්සේ කියා තිබෙනවා අපි පාපෝච්චාරණය කරනවා නම් අපේ පව් කියා දෙනවා නම් ඔබ වහන්සේ අපට සමාව දෙන්නට විශ්වාසවන්ත වූ ධර්මිෂ්ඨ වූ දෙවියන් වහන්සේ කියා. අනේ ස්වාමිනී මේ ධර්මිෂ්ඨකම දිනාගත්තේ යේසුස් වහන්සේ අපේ පව් වෙනුවෙන් පූජාවක් හැටියට දීමෙනි. එම නිසා මේක අපි සැහැල්ලුවට ගන්නේ නෑ ස්වාමිනී. ඔබ වහන්සේගේ සමාව අපි පිළිගන්නේ යටහත් කෘතඥ සිතකිනි. දැන් ස්වාමිනී අපි ආඥා කරනවා අපේ සභාවේ යම් කෙනෙක් සිටිනවාද ප්‍රශ්න මැදේ යන රැකියා ප්‍රශ්නයක් වෙන්නට පුළුවන්, ආර්ථික ප්‍රශ්නයක් වෙන්නට පුළුවන්, ගෙදර අය අතර තිබෙන ගැටුම් නිසා එන ප්‍රශ්නයක් වෙන්නට පුළුවන්, අසනීපයක් වෙන්නට පුළුවන්, තනිකර බවක් වෙන්නට පුළුවන්, අසල්වැසියන් එක්ක ප්‍රශ්න වෙන්නට පුළුවන්. ස්වාමිනී අපි ඒක දන්නවට වඩා ඔබ වහන්සේ පැහැදිලිව එය දන්න බව අපි දන්නවා. ස්වාමිනී අපි ඉල්ලන්නේ ඔබ වහන්සේගේ අනුග්‍රහය ඒ තත්වයට ඔබ වහන්සේ එවලා ඔබ වහන්සේ සමග මේකට මුහුණ දෙන්නට අපට පුළුවන් වෙයි කියා. ඒකත් එක්ක ස්වාමිනී අපි යාඥා කරනවා අපේ රට වෙනුවෙන් අපේ නායකයන්, සෞඛ්‍ය නිලධාරීන්, ආණ්ඩුවේ අය ඒගොල්ලන්ට ප්‍රඥාව දෙන්න ස්වාමිනී. මේ වසංගතය හරි විදියට පාලනය කරලා ඉක්මනට අපේ රට මෙයින් නිදහස් වන්නට ඔවුන්ට ක්‍රියා කරන්නට පුළුවන්කම දෙන්න. අපේ සෙනගටත් ස්වාමිනී අවශ්‍ය ප්‍රවේශම්ව සිටින්නට ඔවුන්ටත් පුළුවන්කම දෙන්න ස්වාමිනී. අපි දන්නවා අපි සමහර විට නොසැලකිලිමත් වෙලා නීති කඩනවයි කියලා, මේ අලුත් නීති කඩනවයි කියලා කිතුණුවන්ට සහ අපේ ජනතාවට එසේ නොකර සිටින්නට පුළුවන්කම දෙන්න.
ස්වාමිනී දැන් අපි ඔබ වහන්සේගෙන් ඉල්ලන්නේ අප සමග සිටින්නයි කියලා අපේ නමස්කාරය ආශිර්වාද කරන්නයි කියා. අපි ඔබ වහන්සේට අපට ඉගැන් වූ යාඥාව එඩිතරව දැන් කියන්නට අපට නිදහස තියෙන නිසා අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ස්වාමීන්ගේ යාඥාව. ස්වර්ගෙහි වැඩ සිටින අපගේ පියාණන් වහන්සේ ඔබ වහන්සේගේ නාමයට ගෞරව වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය ඒවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගෙහිමෙන් භූමියේහිද කරනු ලැබේවා. අපේ දවස් පුතා භෝජනය අපට අද දුන මැනව. අපට වැරදි කරන අයට අප කමා වෙන්නක් මෙන් අපේ වැරදි වලටත් අපට කමා වූ මැනව. අප පරීක්ෂාවට නොපමුණුවා නපුරෙන් අප ගලවාගත මැනව. කුමක් නිසාද රාජ්‍යත් බලයත් මහිමයත් සදහටම ඔබ වහන්සේගේ. ආමේන්. දේව වචනය කියවීම එපීස පොතේ පළවෙනි පරිච්ඡේදයේ පද 15 සිට 23 දක්වා. දේවස්ථාන බයිබලයේ අලුත් ගිවිසුමේ 250 වෙනි පිටුව. ඔබ ළඟ බයිබලයක් තිබෙනවා නම් මෙම කියවීමට පෙරලා තබන්න එය දේශනාවට ප්‍රයෝජනවත් වෙයි. ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇති ඔබේ ඇදහිල්ල ගැනද සදහැවිතුන්ට ඔබ දක්වන ප්‍රේමය ගැනද යන කරුණු අසා මම ඔබ ගැන මගේ යාඥාවලදී සිහි කරමින් නොකඩවා දෙවියන් වහන්සේට ස්තුති කරමි. තේජසේ පියාණන් වූ අපගේ ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවියන් වහන්සේ උන්වහන්සේ අවබෝධ කර ගැනීම පිණිස ප්‍රඥාව හා විදර්ශන ශක්තිය ඔබට දෙනමෙන් මම යාඥා කරමි. තවද උන්වහන්සේගේ කැඳවීමේ බලාපොරොත්තුව කිමෙක්ද කියාත් සදහැවතුන්ට හිමිවන තේජාන්විත උරුමයේ ධන සම්භාරය කිමෙක්ද කියාත් ඇදහිලිවන්තයන් වන අප තුල ක්‍රියා කරන උන්වහන්සේගේ බල පරාක්‍රමයේ උදාර බව කිමෙක්ද කියාත් ඔබ දැනගන්නා පිණිස ඔබේ මනස පැහැදෙනසේ මම යාඥා කරමි. දෙවියන් වහන්සේගේ ඒ වික්‍රමාන්විත බල පරාක්‍රමය නම් උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උත්ථානය කර ස්වර්ග ලෝකයේ ස්වකීය දකුණු පස සිංහාසනාරූඪ කිරීමෙන් ක්‍රිස්තුස් වහන්සේ තුල උන්වහන්සේ ඉටු කළ ක්‍රියාකාරී බලයමය. එම ක්‍රිස්තුස් වහන්සේ සියලු අධිපතීන්ටත් බලධාරීන්ටත් පරාක්‍රමවලටත් අධිකාරීන්ටත් එසේම මේ යුගයේ පමණක් නොව මතු පැමිණෙන යුගයෙහිද නම් කළ හැකි තාක් සියලු ප්‍රභූ නාමයන්ටත් ඉහළින් වැජබෙනසේක. දෙවියන් වහන්සේ සියලු දේ ක්‍රිස්තුස් වහන්සේගේ පාදවලට යටත් කර උන්වහන්සේ සභාවේ මහේශාක්‍ය නායකයාණන් කොට පත් කළසේක. සභාව උන්වහන්සේගේ ශරීරයය. ශරීරය එහි හිසවන සියල්ල බද්ධ කරන ක්‍රිස්තුස් වහන්සේට සම්බන්ධ වූ විට එකම සර්ව සම්පූර්ණත්වයක් ඇතිවේ. අපි අද මෙනෙහි කරන්නට බලාපොරොත්තු වෙන කොටස එපිස 1:15 සිට 18 දක්වා. ඇත්ත වශයෙන් මේක දිග වාක්‍යයක කොටසක්. ඒ දිග වාක්‍ය 15 සිට 23 වෙනකන් යනවා. හැබැයි එච්චර දේවල් තියෙනවා මුළු එකම කරන්න නැතුව මම කොටසක් විතරක් කරන්න බලාපොරොත්තු වුණා. ඇත්ත වශයෙන් මේක ඊට ඉස්සෙල්ලා තියෙන වාක්‍ය මේ පද 12යි වචන 202ක් එක වාක්‍යයක තියෙනවා. පාවුල් ටිකක් උද්දාමයට පත් වෙනකොට එයාගේ වාක්‍යයන් දිග වෙනවා. ඉතින් මේ 202 පද වචන 202 වාක්‍යයේ තුන
එපිස 1:3 සිට 14 එතන එයා කතා කරන්නේ අපිට ගැලවීම, අපේ ගැලවීම ගැන. ගැලවීම ගැන කතා කරනකොට අපිට උතුම් අදහස් එනවා. ගැලවීම ගැන දෙවියන් වහන්සේට ප්‍රශංසා කරාට පසුව එයා කියනවා දැන් යා එපිසවරුන්ට යාඥා කරනවායි කියලා. හැබැයි එපිසවරුන්ට යාඥා කරනකොට යා ඉස්සෙල්ලම කියන්නේ මේ 16 වෙනි පදයේ මම ඔබ ගැන මගේ යාඥාවලදී සිහි කරමින් නොකඩවා දෙවියන් වහන්සේට ස්තුති කරමි කියලා. ඉස්සෙල්ලා යා දෙවියන් වහන්සේට ගැලවීම ගැන ප්‍රශංසා කරා. දැන් යා දෙවියන් වහන්සේට එපිසවරුන් ගැන ස්තුති කරනවා. ප්‍රශංසා කිරීම නොවෙනස් වන සදාකාලික සත්‍යයන් ගැන අපි කරන්නේ. ස්තුතිය දැන් අපි අත්දැකපු දේවල් ගැන. ඉතින් ගැලවීම නොවෙනස් වන සත්‍යය. ඒකට අපි ප්‍රශංසා කරනවා. දැන් දෙවියන් වහන්සේ අපිට ක්‍රියා එපිසවරුන් තුල කරන ක්‍රියා ගැන සතුටු වෙලා පවුල් ස්තුති දෙනවා. ඉතින් ප්‍රශංසාවයි ස්තුතිය දෙකම අපි අපේ ජීවිතයට ඇතුල් කරන්න ඕනේ. දැන් පවුල් කියනවා මම නොකඩවා ඔබ ගැන ස්තුති වෙනවයි කියලා. මේ පවුල්ගේ යවුම් පත්‍රවල යා නිතර මිනිසුන් ගැන අගය කරනවා, ඒගොල්ලන් අගය කරනවා, ඒගොල්ලන් ගැන ස්තුති දෙනවා, ඒගොල්ලන් ගැන යහපත් දේවල් ලියනවා. පවුල් මිනිසුන් කිතුණුවන් අගය කරන පුද්ගලයෙක් හැටියට හිටියේ. පවුල් මේ කෙනෙක් නොමග යනවා නම් එයාගේ යවුම් පත්‍රවල තරහින් ඒකට විරුද්ධව කතා කරා. නමුත් එයා කිතුණුවන් ගැන සාමාන්‍යයෙන් එයාගේ ආකල්පය උනේ අනේ මෙයා කිතුණුවෙක්. මම ස්තුතිවන්ත වෙනවා. මෙයා ගැන ප්‍රීතිවත් වෙනවා. එම නිසා එයා කියනවා මම නොනවත්වා ඔබ දෙවියන් වහන්සේට ස්තුති දෙනවයි කියලා. දැන් සමහර අය අනිත් අය ඒගොල්ලන්ට අභියෝගයක් වෙලා. ඉතින් ඒගොල්ලෝ විශ්වාස කරන්නේ. ඒගොල්ලෝ මේ බයයි මේගොල්ලෝ ගැන. ඉතින් ඒගොල්ලෝ යමක් කරනවා දකින්නවා නම් ඒගොල්ලෝ කියනවා බලමු මොනවද කරන්නේ කියලා. අන්න බලන්න මොනවද එයා කරන්නේ. අන්න ඒ වගේ මිනිස්සු දිහා එහෙම තමයි බලන්නේ. මේක සලකුණක් තමා ගැන සැකයක් තියනවායි කියලා මේ පුද්ගලයන් අතර. එම නිසා අනිත් අය අපිට අභියෝගයක්, තර්ජනයක් හැටියට අපි බලන්නේ. හැබැයි කිතුණුවන් මේ කරුණාව ගැන, දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ගැන උද්දාමයටපත් වූ පුද්ගලයෝ. දෙවියන් වහන්සේ මට යහපත කරලා තියෙනවා. දෙවියන් වහන්සේ මාව බලා ගන්නවා. ඒකයි මගේ ජීවිතේ වැදගත්ම යථාර්ථය. එම නිසා කරුණාව එච්චර ලොකු දෙයක් නම් අනිත් අයගේ ජීවිතේ කරුණාව දකිනකොට මෙයා ඒක ගැන ප්‍රීතිමත් වෙනවා. ඒක හඳුනා ගන්නවා. මෙයාටත් අනුග්‍රහය තියෙනවායි කියලා. මම මේ වමතට හුරු එක්කෙනෙක්. ඉතින් සාමාන්‍යයෙන් තව එක්කෙනෙක් වමතෙන් ලියනවා නම් මට එකපාරට ඒක තේරෙනවා. මට ඒක හැඟෙනවා. මෙයාත් වමතට හුරු එක්කෙනෙක්. ඇයි මේක මගේ අනන්‍යතාවයේ වැදගත් අංගයක්. මම වමතට හුරු එක්කෙනෙක්. ඉතින් ඒ වගේ අපි අනුග්‍රහය දකිනකොට අපි ඒක වහාම ඒක තේරුම් ගන්න. මෙයාටත් මං වගේ අනුග්‍රහය අත්දැකලා තියෙනවා වාගේ. ඒක දකිනකොට අපි ස්තුතිවන්ත වෙනවා. අපි අනිත් මිනිස්සුන් ගැන බය නැහැ. ඇයි දෙවියන් වහන්සේ අපිව බලා ගන්නවා. ඒක අපි කිසි සැකයක් නැතුව දන්නවා. ඉතින් මේකයි ප්‍රීතියේ රහස. ස්තුතිවන්ත පුද්ගලයෝ ප්‍රීතිමත් පුද්ගලයෝ. හැම වෙලාවම අපි මෙනෙහි කරනවා දෙවියන් වහන්සේ මේක කරා, අර කරා, මේක කරා. එම නිසා අපි ප්‍රීතිමත් පුද්ගලයෝ වෙනවා. දැන් පවුල් මේ කොටසේ ස්තුති දීමට කරුණු දෙකක් දෙනවා. මේක 15 වෙනි පදයේ තියෙන්නේ. ඉස්සෙල්ලා එයා කියනවා ස්වාමින් වන ක්‍රිස්තුස් යේසුස් වහන්සේ කෙරෙහි ඇති ඔබේ ඇදහිල්ල ගැන. මෙතනින් අර අපි ඉස්සෙල්ලා කියපු දේ තමයි මෙතනින් අදහස් කරලා තියෙන්නේ. මෙයාත් කිතුණුවෙක්.
මෙයාත් දෙවියන් වහන්සේ අදහනවා. මෙයාත් ප්‍රශ්න තියෙනකොට දෙවියන් වහන්සේ වෙත තමයි බලන්නේ. ඉතින් අපි තව කිතුනෙක් අපි යේසුස් වහන්සේට ප්‍රේම කරනවා නම් අපි තව කිතුනෙක් දකින්නකොට මෙයාත් යේසුස් වහන්සේට ප්‍රේම කරනවා කියලා අපි ස්තුතිමත් වෙනවා. ඉතින් මේක තමයි මේ ක්‍රිස්තියානි සහභාගීත්වයේ සුන්දරත්වය. අපි සහෝදරවරු දකින්නකොට අපි එය ගැන ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේගොල්ලෝ කිතුණුවන් ක්‍රිස්තුස් වහන්සේ විශ්වාස කරපු අය. ඊට පස්සේ යා කියනවා මේක මේ අපේ පරණ අනුවාදයේ මේක නෑ යම් හේතුවකට නෑ මේ අලුත් අනුවාදයේ මේක තියෙනවා. දෙවනුව යා කියනවා සදහවතුන්ට ඔබ දක්වන ප්‍රේමය. මේ කිතුණුවන් මේ අනිත් කිතුණුවන්ට ප්‍රේමය දැක්වුවා. මේක නිතර බයිබලයේ කියන දෙයක්. මේ අපි එකිනෙකාට ප්‍රේම කරන්න තියෙනවායි කියලා. අපි දෙවියන් වහන්සේත් එක්ක ඉන්නවායි කියලා දන්නකොට උන්වහන්සේගේ ප්‍රේමය අපේ ජීවිතයට ඇතුල් වෙනවා. ඇතුල් වුණාම රෝම 5:5 කියනවා දෙවියන් වහන්සේගේ ප්‍රේමය අපේ සිත්වල වගුරුවලා තියෙනවා. ඒ ජලගැල්මක් වගේ අඩුවක් නැතුව නොමසුරුව දෙවියන් වහන්සේගේ ප්‍රේමය උන්වහන්සේ අපිට දෙනවා. එතකොට අපේ ජීවිතයට ඇතුල් වුණාම ඒක නිදහස් වෙන්නයි කියලා මොරගසනවා. ඇතුළට තියෙනවා මේක හොඳ ලස්සනට තියෙනවා දෙවෙනි කොරින්ති 5:14. එතන පවුල් කියනවා ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය මට මහත් ලෙස බලපවත්වන්නේ. ඒ බලපවත්වන්නේ කියන වචනය ග්‍රීක භාෂාවේ අදහස පීඩනය. ප්‍රේමය ඇතුලේ තියෙනවා පීඩනයක් ඇති කරනවා. ප්‍රේම කරන්න කියලා. ඒක නිදහස් කරන්න කියලා පීඩනයක් ඇති කරනවා. ඉතින් ප්‍රශ්න තියෙනවා ඇති. කොච්චර ප්‍රශ්න තිබුණත් ප්‍රේමය ඇතුලේ තියෙන නිසා අපි ප්‍රේම කරන්නට බලනවා. මේ ප්‍රශ්න ප්‍රේමයට බාධාවක් නොවේ. ඇත්ත වශයෙන් මම අපේ නුගේගොඩ සභාවේ අය ගැන හුඟක් ස්තුතිමත් වෙනවා. මම දන්නවා සමහර ඒගොල්ලෝ හුඟක් ප්‍රශ්න තියෙනවා. අසනීපෙන් ඉන්නේ. හැබැයි ඒගොල්ලෝ අසනීපෙන් ඉන්න අනිත් අය බලන්න යනවා. මේ ලොකු අධික වේදනාවෙන් හිටියට සමහර අයට මුදල් නැහැ. හැබැයි අනිත් අයට උදව් කරනවා. මේ ප්‍රේමය මට පුද්ගලිකව අපේ සභාවේ අය ලොකු අභියෝගයක් වෙලා තියෙනවා. ලොකු ආදර්ශයක්. මේගොල්ලෝ අනිත් අයට ප්‍රේම කරන විදිය. ක්‍රිස්තුස් වහන්සේ අප තුළ සිටින විට ඒ ප්‍රේමය මොරගසනවා. මට නිදහස් කරන්න. ප්‍රේමය මගේ ජීවිතයෙන් අනිත් අයට ගලා යන්නට පුළුවන්කම දෙන්න. ඉතින් අපි දැන් බැලුවා පාවුල් ස්තුතිවන්ත වන්නේ හේතුන් දෙකක් නිසා. ඉස්සෙල්ලා මේගොල්ලන්ට විශ්වාසය තියෙනවා. මේගොල්ලන් කිතුණුවන්. දෙවනුව එක මේගොල්ලන් අනිත් කිතුණුවන්ට ප්‍රේම කරනවා. දැන් එනවා යාගේ ඉල්ලීමට. 17 වෙනි පදේ මේ ඉල්ලීම ප්‍රකාශ කරනවා. තේජසේ පියාණන් වූ අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවියන් වහන්සේ උන්වහන්සේ අවබෝධ කර ගැනීම පිණිස ප්‍රඥාව හා වර්ධනය ශක්තිය ඔබට දෙනමෙන් මම යාඥා කරමි. දැන් ඒ දිග කොටසේ පාවුල් කියන්නේ අනේ ස්වාමිනී දෙවියන් වහන්සේ කවුද කියා තේරුම් ගන්න ඒගොල්ලන්ගේ ඇස් අරින්න කියලා කියනවා. මේ පාවුල්ටත් මේ වගේ තමාගේ ජීවිතයට මේ වගේ ආසාවක් තිබුණා. යාගේ පරමාර්ථය ගැන අභිලාෂය ගැන කතා කරනකොට පිලිපි 3:10 කරුණු තුනක් දෙනවා. පළවෙනි කරුණ මම දෙවියන් වහන්සේ දැන හැඳින ගන්න ඕනේ. තව වඩා දෙවියන් වහන්සේ ගැන දැනගන්න ඕනේ. අපිට මේ ශෝභනත්වය ගැන රස තේරුම් ගත්තම තව ඒක අත්දකින්න ආසා වෙනවා. මේ නිසා තමයි කිතුණුවන් බයිබලයේ කියවන්නේ. අපිට තව ඉගෙන ගන්න ඕනේ දෙවියන් වහන්සේ ගැන. අර රසක් ලැබුණා. ඒ රස ලැබුණාට පස්සේ තව දැනගන්න ආසාවක් තියෙනවා. යක්ෂයා නම් මේක නවත්තන්න බලනවා. හැබැයි අපිට අතුලාන්තේ ඒ ආසාව තියෙනවා. ඒක අපි කියවද්දි අපේ ඒ
ආසාව වැඩි වෙනවා. රස වැඩි වෙනවා. දෙවියන් වහන්සේ ගැන තව ඉගෙන ගන්න. හැබැයි සමහර වෙල අය මේක ඉගෙන ගන්න කැමති නැහැ. ඒ ප්‍රයත්නය ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරනවා. ඒගොල්ලෝ හිතනවා දෙවියන් වහන්සේ මගේ ජීවිතයට අදාළ නැහැ. හැබැයි එහෙම කරනකොට ජීවිතයේ ප්‍රීතිය අහිමි වෙනවා. මේ තාත්තා පොහොසත් තාත්තා කෙනෙක් හිටියා. එයාගේ පුතා ඉස්කෝලේ ඉවර වෙලා ඒ රටවල් වල මේ ලොකු උත්සවයක් තියෙනවා ඉස්කෝලෙන් ඉවර අයින් වෙලා යනකොට. ඉතින් යා තාත්තගෙන් ඉල්ලුවා මේ මට කාර් එකක් දෙන්න කියලා. දැන් තාත්තා හරි පොහොසත්. ඉතින් එයාට කාර් එකක් දෙන්න එක පොඩි ප්‍රශ්නයක් ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් එයා තාත්තගෙන් ඉල්ලුවා මේක. කොහොම හරි මේ උත්සවයට පස්සේ තාත්තා එයාට දුන්නේ කාර් එකක් නෙමෙයි බයිබලයක්. එයා හරි තරහා වුණා. තරහා වෙලා බයිබලේ විසි කරලා ගෙදරින් ගියා. ගිහිල්ලා ආපහු ආවේ නැහැ. තාත්තා මැරෙනකම්. තාත්තගේ අවසන් කටයුතු වලට එනකොට ගෙදරට ආවා. ඒතර එයා දැක්කා තාම අර තාත්තා දුන්න බයිබලේ එතන තියෙනවා. ඉතින් එයා බයිබලේ ඇරියා. බයිබලේ ඇරියම මොකක්ද එයා දැක්කේ? ඒකේ ඇතුලේ තිබුණා රිසීට් පතක්. තාත්තා පුතාට කාර් එකක් අරගෙන. හැබැයි ඒක තිබුණේ බයිබලේ ඒකේ රිසීට් එක තිබුණේ බයිබලේ ඇතුලේ. එයාට ලොකු වස්තුවක් තිබුණා. හැබැයි ඒක පිළිගන්න කැමති වෙලා තිබුණේ නැහැ. ඉතින් අපිට මේ වගේ පිපාසයක් තියෙනවා. මේ ප්‍රශ්න තියෙනවායි කියලා මේ පිපාසය අඩු වෙන්නේ නැහැ. ඒක වැඩි වෙනවා මිසක්. ඇයි ප්‍රශ්නයක් කියන්නේ දෙවියන් වහන්සේගේ කරුණාව තව දැනගන්නට අලුත් අවස්ථාවක් ඇවිල්ලා තියෙනවායි කියලා. එම නිසා පවුල් කතා කරනවා මේ 18 වෙනි පදයේ දෙවෙනි කොටසේ එයා කියනවා කැඳවීමේ බලාපොරොත්තුව කිමෙක්දයි කියලා ඔබට ඔබේ මනසේ හැඟෙන්නට මම යාඥා කරනවායි කියලා. ඒ කියන්නේ බලාපොරොත්තුව. අපේ කැඳවීමත් එක්ක බලාපොරොත්තුවක් තියෙනවා. බලාපොරොත්තුව කියන්නේ මේ අඳුරේ අන්ධකාරේ තියෙන විශ්වාසය. අපිට සිද්ධීන් වැරදෙනකොට ප්‍රශ්න එනකොට බලාපොරොත්තුව ප්‍රශ්න ඔබට බලලා කියනවා අනේ ස්වාමිනී මොකද්ද දැන් මේකෙන් ඔබ වහන්සේ කරන්න යන්නේ? මොකද්ද මේකෙන් ඔබ වහන්සේ මට මේ උගන්වන්න යන්නේ? ඉතින් ප්‍රශ්න අපේ සමබරතාවය අපේ සමාදානය නැති කරන්නේ නැහැ. ගැඹුරු කරනවා මිසක් ප්‍රශ්න නිසා සමාදානය නැති වෙන්නට හේතුවක් නැහැ කිතුණෙකුගේ ජීවිතේ. මේ කිතුණු ස්ත්‍රියක් මේ ඇගේ අවසන් කාලය ගත කරමින් හිටියේ පිළිකාව හැදිලා මරණාසන්නව හිටියේ දවස් ස්වල්පයයි තිබුණේ යාට තව ජීවත් වෙන්න. ඉතින් යාගේ මහත්තයා පුළුවන් තරම් ඇගේ අවශ්‍යතාවයන් පිරිමස්සන්න බැලුවා. යාට හොඳට උපස්ථාන කරා. යා මහත්තයාට කිව්වා මෙච්චර කරන්න ඕනේ නැහැ. මේ මෙච්චර පහසු කරන්න එපා මට. මට තව ඉගෙන ගන්න තියෙනවා. තව ඉගෙන ගන්න තියෙනවා. මේ මැරෙනවා. හැබැයි යා කියනවා තව ඉගෙන ගන්න තියෙනවායි කියලා. ඒකයි බලාපොරොත්තුව කියන්නේ. හැබැයි මේ බලාපොරොත්තුව මේ ජීවිතේ හමාර වෙන්නේ නැහැ. අපිට දෙවියන් වහන්සේ සූදානම් කරලා තියෙනවා ස්වර්ගයේ පුදුම වස්තුවක්. ඉතින් මේ අපි මේ බලාපොරොත්තුවේ උච්චතම අවස්ථාව වන්නේ මරණය. අපි මැරෙන කොටයි. ඉතින් ඒක මැරිලා දෙවියන් වහන්සේ ළඟට යන සත්‍ය අපේ වටිනාකම් වලට බලපානවා. අපේ ප්‍රීතිය වැඩි කරනවා. අපි මේක ගැන හිතනකොට. මේ දුප්පත් ස්ත්‍රියක් යාඥා කරා කන්නට ඉස්සෙල්ලා. එදා ඇයට කන්න තිබුණේ පාන් උයි වතුර විතරයි. ඉතින් ඇය සිත් net ඉහළට යොමු කරලා යා කිව්වා
මෙච්චරක් දීලා මට ස්වර්ගයක් දෙනවද කියලා. ඔව් යාට හරි ටිකයි තිබුණේ. හැබැයි එයා දැනගත්තා එයාගේ වස්තුව තියෙන්නේ ස්වර්ගයේ කියලා. මේ ලෝකේ මේ චුට්ටක් කාලා මට ජීවත් වෙන්න පුළුවන්. මම යන්නේ ගමනක යනවා. දිව්‍ය ලෝකයට ගමනකට යනවයි කියලා. ඉතින් මේ ලෝකේ ප්‍රශ්න අමාරුයි දරා ගන්න. හැබැයි අපි දෙවියන් වහන්සේ දෙස බලනවා නම් අපේ ආකල්පය එයින් වෙනස් වෙනවා. දාවිත් 27 වෙනි ගීතාවලිය ලියනකොට හුඟක් ප්‍රශ්න මැද හිටියේ. එයාගේ අම්මයි තාත්තයි ඒ දෙන්නත් යාව අත්හැරලා තියනොයි කියලා එයා කියනවා. හැබැයි 4 වෙනි පදේ ගීතාවලිය 27 4 වෙනි පදේ එයා කියනවා ස්වාමින් වහන්සේගෙන් එක දෙයක් මම ඉල්ලමි. ඒ කියන්නේ ඒක මම සොයන්නෙමි. ඒ කියන්නේ යාගේ මූලික ඉල්ලීම මේකයි. මූලික ඉල්ලීම වන්නේ අනේ මගේ ප්‍රශ්න වලින් මාව වලට විසඳුමක් දෙන්න නෙමෙයි. ඒක නෙමෙයි යාගේ මූලික ඉල්ලීම. මොකද මූලික ඉල්ලීම? ස්වාමීන්ගේ අලංකාරය දකින පිණිසත් උන්වහන්සේගේ මාලිගාවේ භාවනා කරන පිණිසත් මගේ ජීවිතයේ සියලු දවස්වලදී ස්වාමීන්ගේ ගෘහයේ වාසය කිරීමය. අන්න යාගේ ලොකුම ආසාව ස්වාමීන් වහන්සේගේ ශුද්ධවන්තකම, ශෝභනත්වය, අලංකාරය නරඹන්නට ඕනේ කියලා. අපි යේසුස් වහන්සේත් එක්ක ඉන්නකොට අපිට ස්වර්ගයේ බිඳක් රස විඳිලා තියෙනවා. ඒ ස්වර්ගයේ බිඳ රස විඳට පස්සේ වඩා ඒක ගැනයි හිතන්නේ. වඩා දෙවියන් වහන්සේ ගැන දෙවියන් වහන්සේ ගැන හිතන්නට අපේ සිත් යොමු කරන විට උන්වහන්සේගේ ප්‍රීතිය අපිව පාලනය කරන්න පටන් ගන්නවා. මේ ගොවියෙකුගෙන් එක්කෙනෙක් ඇහුවා "ඔයා ස්වර්ගයට යන්න බලාපොරොත්තුවක් තියනවද?" ගොවියා කිව්වා "ඇයි මං ස්වර්ගයේ ඉන්නේ." එයාට දෙවියන් වහන්සේත් එක්ක ඉන්න එක ස්වර්ගයේ ඉන්නවා වගේ. ඉන් පසුව පවුල් 18 දෙවනි කොටසේ ඇත්ත වශයෙන් අලුත් අනුවාදයේ මේක එච්චර පැහැදිලි නෑ. සදහැවතුන්ට හිමිවන තේජාන්විත උරුමයේ ධන සම්භාරය කිමක්දයි කියලා ඕගොල්ලෝ වටහා ගන්න ඕනේ කියලා එයා යාඥා කරනවා. ඇත්ත වශයෙන් මෙතන පවුල් කියන්නේ මේ අලුත් පරණ අනුවාදයේ කියන්නේ ශුද්ධවන්තයන් තුල වූ උන්වහන්සේගේ උරුමයේ මහිමේ සම්පත කුමක්ද කියලා ඕගොල්ලෝ වටහා ගන්න ඕනේ. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ උරුමය, තේජාන්විත උරුමය ඕගොල්ලෝ තේරුම් ගන්න ඕනේ කියලා. මේ මොකද්ද මේ දෙවියන් වහන්සේගේ උරුමය? ඒ කියන්නේ දෙවියන් වහන්සේට සතු උරුමයක් තියෙනවා. මොකද්ද මේ? පවුල් කියනවා ශුද්ධවන්තයන් තුල වූ තියෙන උරුමය කියලා. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ ධනය මොකද්ද? අපි. දෙවියන් වහන්සේගේ උරුමය මොකද්ද? අපි. පවුල් පිලිපි වරුන් ගැන කතා කරලා කියනවා පිලිපි 4:1 මගේ ප්‍රීතියත් ඔටුන්නත් කියලා. පිලිපි වරුන් පවුල්ගේ ප්‍රීතිය සහ ඔටුන්න දෙමව්පියන් අපිට අපේ උරුමය, අපේ ප්‍රීතිය, අපේ ඔටුන්න හැටියට අපි බලන්නේ අපේ ළමයි. දෙවියන් වහන්සේත් ඒ වගේ. දෙවියන් වහන්සේ අපි ගැන හිතනකොට උන්වහන්සේ හිතන්නේ මේ මගේ තේජාන්විත උරුමය. උතුම් තේජාන්විත කියන්නේ උතුම් තේජාන්විත උරුමය. ඇයි එහෙනම් අපි නොවටිනවයි කියලා අපි ගැන හිතන්නේ? ඇයි අපි අපේ අනන්‍යතාවය අඩු තක්සේරු කරලා වටිනාකම අඩු තක්සේරු කරන්නේ? සමහර විට අපි උන්වහන්සේ දන්නේ නැතුව ඇති. එහෙනම් මේක අත්දකින්නට බෑ. සමහර විට අපි උන්වහන්සේට කීකරුව ජීවත් වෙන්නේ නැතුව ඇති. එහෙනම් දෙවියන් වහන්සේ දෙස බලන්නට අපිට නිදහසක් නැහැ. සමහර විට අපි උන්වහන්සේ දැන හැඳින හිටියත් උන්වහන්සේ ගැන තියෙන දේවල් විශ්වාස කරන්නේ නැතුව ඇති. ඉතින් අපි මං දැන් ඔබට කියන්න කැමති දේ හැරෙන්න. හැරි දෙවියන් වහන්සේ දිහා බලන්න.
කුමක් නිසාද? ඔබ උන්වහන්සේ දිහා බලනවා නම් ඔබට පෙනෙයි කොච්චර උතුම් දෙවි කෙනෙක්ද කියලා. උන්වහන්සේ අපිව උතුම් කොට සලකනවා. උන්වහන්සේ අලංකාරයි. ඉතින් අපි ඉගෙන ගමු. අනේ ස්වාමිනී අපිට පිපාසයක් දෙන්න. ඔබ වහන්සේ ගැන තව ඉගෙන ගන්න. මුළු ජීවිතයම පිපාසයෙන් පිරීලා ඉගෙනගෙන යන්නට අපට හැකියාව දෙන්න අපි යාඥා කරමු. ස්වාමිනී ඒකයි අපේ ඉල්ලීම. අනේ පියාණනි අපට පිපාසයක් දෙන්න. ඔබ වහන්සේ ගැන වඩා ඉගෙන ගන්න. වචනය කියවන්න. කාලය ගත කරන්න. මෙනෙහි කරන්නට. වඩා ඉගෙන ගන්නට අපිට හැකියාව දෙන්න ස්වාමිනී. පිපාසයක් දෙන්න ස්වාමිනී. අපට අපේ ජීවිත ගමන ඉගෙන ගන්න ගමනක් හැටියට කරන්නට සලස්සන්න ස්වාමිනී. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. දැන් අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහයත් දෙවි පියාණන් වහන්සේගේ මහත් ප්‍රේමයත් ශුද්ධාත්මයන්න් වහන්සේගේ සහභාගීත්වයත් ඔබ සියල්ලන් සමග අදත් සැමදත් පැවතේවා. ආමෙන්. ටික කලකට මා දුක් විඳත් සමිඳුනි ඔබ දෙස බලා හිඳින්නේ. ටික කලකට මා දුක් විඳත් ජේසුනි ඔබ දෙස බලා හිඳින්නේ. මගේ විශ්වාසය ඔබ තුල රඳවා. මගේ විශ්වාසය ඔබ තුල රඳවා. ඉවසිල්ලෙන් මම බලා හිඳින්නෙමි. ඇදහිල්ලෙන් මම බලා හිඳින්නෙමි. ටික කලකට මා දුක් විඳත් සමිඳුනි ඔබ දෙස බලා හිඳින්නෙමි. විපතෙදි මගේ බාල කොටුව ඔබයි. මගේ මාවත් ඔබ ස්ථීර කරයි. සතුරාතට මා හසු නොකරයි. මහදී ආශා ඉටු කරලයි. සතුරාතට මා හසු නොකරයි. මහදී ආශා ඉටු කරලයි. ටික කලකට මා දුක් විඳත් සමිඳුනි ඔබ දෙස බලා හිඳින්නෙමි. දමිටු කඹහිරු එළිය වගේ යහපත් කමමත් දහන වගේ උදා කරන බව මම දනිමි.
සමිඳුනි ඔබ තුල ප්‍රීති වෙමි උදා කරන බව මම දනිමි ජේසුනි ඔබ තුල ප්‍රීති වෙමි ටික කලකට මා දුක් විඳත් සමිඳුනි ඔබ දෙස බලා හිඳින්නෙමි ටික කලකට මා දුක් විඳත් ජේසුනි ඔබ දෙස බලා හිඳින්නෙමි